නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් සාකච්ඡාව ඔබට දායාද කරමින් අපි තාම දයාවෙන් මහා සංඝරත්නය ආශිර්වාදයෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් මේ දිනවල අපි సంతానයක සිතක පහළ කරගන්න පුළුවන් ධර්මයට අනුව අසිරිමත් වීරිය පිළිබඳව දහම් කරුණු ඉගෙන ගන්නට යෙදුණා. ඉතින් මේ පිළිබඳව බලාපොරොත්තු අපේක්ෂාව ප්‍රසාදයේ සියල්ල ඔබේ සිතේ පහළ වුණා කියලා අපි දන්නවා. ඉතින් මේ සියල්ල ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය නිසා අපි ගුරු දෙවිඳුන් ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් සදහම් පිළිසඳර පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමිනී අපගේ নমස්කාරය වේවා. ඉතින් දැන් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව අංක 16න් 21 කනුව ගිරිතලේ පදිංචි පින්වත් WG මැණිකි මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැමදෙනා සිහිපත් කොටගෙන කැටුව පිනැති ඔබ හැමදෙනාමත් කැටුව තුනුරුවන පාමුල මේ පින්වන්ත අවසරයේ සූදානම් කරගන්න දැන් අපි සූදානම් මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අනුශාසනා සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. එහෙමයි ස්වාමීන්. අපි එතකොට කතා කරමින් හිටියේ නිවන් මඟ දියුණු කරන කෙනෙක් සංසාරේ දුක තේරුම් ගන්න මහන්සි වෙන කෙනෙක්. එහෙමයි. මොකද මේ සංසාරේ දුක තේරුම් ගන්න නැතුව කිසි දෙයක් කරන්න බෑනේ. එහෙමයි ස්වාමීනි. මොකද ඇත්තටම මේ දුක කියන දේ තේරෙන්නේ නැති වුණාට පස්සේ පුංචි එකෙක් වුණත් හරියට තමන්ගේ තරුණ කාලේ අදාළ දෙයට යොමු වෙන්නේ නැත්තේ. නැද්ද බලන්න. එහෙමයි. දුක තේරුම් ගන්න පුළුවන් එක්කිනා දරුවා හොඳ අධ්‍යාපනයක් ලබනවා, මහන්සි වෙනවා, කැප වෙනවා. මේ දුකින් කොහොම හරි ඒකට තේරෙන්නේ නැහැ විදියට නේද කොට යා. එහෙමයි. ඒ වගේ දුක තේරෙන මිනිස්සයා අඩු ගානේ ලෝකෝත්තර දෙයක හිත පිහිටව ගන්න බැරි වුණත් ධාර්මිකව යා යම් විදියක පුළුවන් කාලේ දහඩිය මුගුරවල මහන්සි වෙලා ධනෙ උපයා ගන්න මහන්සි ගන්නවා. නැද්ද බලන්න. එහෙම තියෙනවා. ධනෙ උපයා ගන්න මහන්සි ගන්නවා. ඒ වගේම තමයි ප්‍රඥාව පොඩ්ඩක් තියෙන කෙනා මොකද කරන්නේ? මේ සසර දුකින් එතර කරන මාවත ටික ටික හරි පියවර ඉදිරියට තියාගන්න ඕන. ගුණ සම්පත් ඒව ටික ටික හරි දිනු කරගන්න. එහෙමයි සර්. හැබැයි උට දුක කිය පිළිබඳ යම් වැටහීමක් උපදින්න ඕන. සසරේ තියෙන භයානක ස්වභාවය පිළිබඳ පොඩි හරි වැටහීමක් උපදින්න ඕන. මේ කය වචනේ මනස වරද්ද ගත්තොත් එහෙම Taman සසරට වැටලා දුක් විඳින විදිහේ ස්වභාවය පිළිබඳව එයාට යම් අවබෝධයක් වැටහීමක් උට තියෙන්න ඕන. ඒක නැත්තම් මොකද වෙන්නේ? විශාල ප්‍රශ්න ගොඩක්. එහෙමයි. ලෞකිකවත් වූ ජීවිතේ දිනු කරගන්නෝ හරිය අඩුයි, ලෝකෝත්තරවත් නැහැ. ඒකවල මේ ලෞකික ජීවිතේ ලෝකෝත්තර ජීවිතෙත් ලෞකික ජීවිතෙත් දිනු කර ගැනීම පිණිස මේ හැම කෙනෙකුටම වටිනම ජීවිතයේ අංගයක් තමයි මොකද්ද මේ? වීරිය කියන එක. එහෙමයි ස්වාමීනි. වීරිය කියන කාරණේ. ඒතර මේක බොහොම ලස්සනට මේ බුදුරජාණන් වහන්සේ ඔය කසීභාරද්වාජ සූත්‍රයේ වගේම ආලවක සූත්‍රවල බොහොම ලස්සනට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ආලවක සූත්‍රය වුණත් ආලවක යක්ෂය අහනෝනේ මේ කොහොමද මේ ගෘහ ජීවිතය සාර්ථක කරගන්නේ කියලා. එහෙමයි ස්වාමීනි. ඒතර බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට මේ ධනෙ උපයගන්නේ කොහොමද කියලා අහනවා. එහෙමයි.
හරි ලස්සනට භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා මේ ධනෙ උපය ගන්න විදිය පිළිබඳව. මොකක්ද දේශනා කරන්න මේ අහනවා කතංසු වින්දතේ ධනං මේ ධනෙ රැස් කරගන්නේ කොහොමද? බුදුරජාණන් දේශනා පතිරූපකාරී දුරවා උට්ඨාතා වින්දතේ ධන. ආන දැක්ක නේද? දැන් ගෘහ ජීවිතේ යම් යම් තමන් ධනෙ උපදවා ගැනීම පිණිස එක්කෝ ව්‍යාපාර කටයුතු කරනවා, එක්ක වෙළඳාම් කටයුතු කරනවා, ප්‍රශ්න එනවා, එක්කෝ ඉගෙනීම් කටයුතු කරනවා, ප්‍රශ්න එනවා. අර හැම අභියෝගයක්ම බාරගෙන කටයුතු නැති කරගන්නේ කියන උත්සාහය. එහෙමයි. උත්සාහය තියාගන්න. වගකීම බාර ගන්නවා, එන ප්‍රශ්න ඔක්කොම දරා ගන්නවා, උත්සාහය නතර කරන්නේ. එහෙමයි ස්වාමී. උත්සාහය නතර කරන්නේ. ඒ ක්‍රමයටයි කියනවා ධනෙ උපදවන්නේ. එහෙමයි. ධනෙ උපදවන්නේ ක්‍රමයට. ව්‍යාපාරයක් කළා කියනකොට ප්‍රශ්න එනවා. හිතවත් අයගෙන් ප්‍රශ්න එනවා. සමහරලාට වංචා, දූෂණ, මංකොල්ල හරහා ප්‍රශ්න එනවා. සමහර ස්වාභාවික ව්‍යසන නිසා සමහර විට ධනෙ විනාශ වෙනවා. සමහර හොරහතුරු නිසා සමහරට වංචා, දූෂණ කළ යෝධයන්. සමහරගේ පවුලේ අය නිසා සමහර විට නහු නතර කරගන්නේ කියනවා. ඒ ක්‍රමයටමයි කියනවා ධනය කියන එක වඩන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. වෙන ක්‍රමයකට බෑ. වෙන ක්‍රමයකට බෑ. එතකොට කසීබාරද්වාජ සූත්‍රය හරි ලස්සනට වීර්ය කියන එක විස්තර කරනවා. එන හැම වගකීමක්ම බාරගෙන ඒ හැම දෙයකම දැන් කුඹුරක් කොටන කෙනා ගැන මුල් කරගෙන වීර්ය කතා කරන්නේ එතකොට. එහෙමයි. දැන් කුඹුර කොටන කෙනාගේ සම්පූර්ණ දුක් ගැහැට ටික ඔක්කොම දරාගෙන ඉන්නකමකින්ද වීර්යය. අවුව, සීතල, වැස්ස, මැස්සෝ, මදුරුවෝ, සර්පයි, කායික වේදනා, මානසික පීඩා, ඊට පස්සේ ඒවට යන වියදම්, ඊට පස්සේ මිනිස්සු එකතු කරන්න ගියාට පස්සේ එන පීඩා, ඊට පස්සේ ඒව සැලසුම් කරන්න ගියාම එන පීඩා, ප්‍රශ්න ඔක්කොම දරාගෙන ඉන්නකමකින්ද වීර්යය. එහෙමයි. වීරිය කියන එක යම් මොහොතක නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? අර ඔක්කොම කටු දෙදරා යන්නේද බලන්න. එහෙමයි ස්වාමීනි. ඒකෙන් දෙදරා යන්නේ කොහමද? දරා වීරියම් මේ දූර දෝරහියන් කියන වචනයක් තියෙනවා. වීරියෙන් තමයි කියන ඔක්කොම දරාගෙන ඉන්නේ. එහෙමයි. නිවන් මාගෙත් එහෙමයි. පිනක් කරන්න යනකොටත් එහෙමයි. සීල් රකින්න යනකොටත් එහෙමයි. ඒතර ඉන්න ඔක්කොම හැල හැප්පිලි දරාගන්නේ කොමකින්ද? වීරිය. එහෙමයි ස්වාමීනි. අන්න යන හොඳ වීරියක් තියෙන්න ඕන. ලෝකෝත්තර ලෞකික මාර්ගී ජීව දියුණුවක් කරා යනකොට අර ඔක්කොම ප්‍රශ්න දරාගෙන ඉන්නකමකින්ද? වීරියෙන් දරාගෙන ඉන්න. වීරිය නැති වෙච්ච ගමන් දෙදරා යනවා ඔක්කොම ටික. නැද්ද බලන්න? අධ්‍යාපනයක් තියෙන ළමයෙකුට, අධ්‍යාපනයක් හදාරන ළමයෙකුට නිදි වරන්න බැරි නම්, ඒක දරා ගන්න බැරි නම්, උදේ පාන්දර නැගිට ගන්න බැරි නම් සමහර විට, ඊට පස්සේ සමහරට නිසි කාලට වේලාවට යාගේ අධ්‍යාපන කටයුතු නිරත වෙන්න බැරි නම්, අධ්‍යාපනය ලබන්න බැරි නම් මොකද වෙන්නේ? දෙදරා යනවා අධ්‍යාපනය. වෙන්නේ නැද්ද බලන්න? සමහරට ඒ අතර යාට කාමයට ආසාවක් තියෙනවා. ඊට පස්සේ යාළු මිත්‍රයන්ට සෙට් වෙලා එතන තව ප්‍රශ්න හදා ගන්නවා. ඒතර අර ඔක්කොම යාට දරා ගන්න පුළුවන්කම තියෙනුනේ කිසි දෙයකට අහු වෙන්නේ නැති වෙන විදිහට. අහු වෙලා ගියම ගමන් මොකද වෙන්නේ? වීරිය නැති වෙලා යනවා. අධ්‍යාපනය දෙදරා යනවා. ව්‍යාපාර කරන්න ගියා කියලා හිතන්න. ඒත් එහෙමයි. මොනවා හරි ප්‍රශ්නයක් කෙනෙකුට දරා ගන්න බැරි නම් ව්‍යාපාර දෙදරා යනවා. ගොවිතැන් කරන්න ගියා හිතන්න ප්‍රශ්න එනවා. දරා ගන්න බෑ. දෙදරලා යනවා. එහෙමයි ස්වාමීනි. රාජ්‍ය රැකියාවක් කරනවා කියලා හිතන්න. නැත්තම් ප්‍රයිවට් තැනක රැකියාවක් කරනවා කියලා හිතන්නකො. එතන කෙනෙක් කෙනාගේ කට කතා, ඉරවෙලි, ගැස්සිලි, පැද්දිලි මොකද්ද කරන්න ඕනේ යට? දරා ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. දරා ගන්න බැරි වෙච්ච ගමන් මොකද වෙන්නේ? මං හරියන්නේ නැහැ වෙන තැනක ජොබ් එකක් හොයනවා. එහෙමයි. වෙන්නේ නැද්ද ඔක? ඊට සමහරලාට ඉහළ තැන් වලින් සමහරලාට මේක කරලා මේ වෙලාවට කරන්න ඕන, මේක මේ වෙලාවට කරන්න ඕන, මේ ප්‍රමාද වෙලා හරියන්නේ නැහැ කියලා උනහමතර Tamanට බහිනෝ. දොස් පවරනෝ. සමහරලාට ඒක දරා ගන්න පුළුවන් නෝ තියෙනවා. එහෙමයි ස්වාමීනි. දරා ගන්න බැරි නම් මොකද වෙන්නේ? බෙදරලා යනවා. පවුලක් කියලා හිතන්න. නෝනගේ අදහස් ටික මහත්තයට ගැලපෙන්නේ නැහැ, මහත්තයාගේ අදහස් ටික නෝනට ගැලපෙන්නේ නැත්තම්. දරුවන්ගේ අදහස් මහත්තයට දෙමව්පියන්ට ගැලපෙන්නේ නැත්තම්, දෙමව්පියන්ගේ අදහස් දරුවන්ට ගැලපෙන්නේ නැත්තම් පවුලක් වුණා දෙදරලා යනවා. එහෙමයි. ආයතනයක් වුණත් එහෙම දෙදරලා යන්නේ එහෙමයි. කොමක් නිසාද? දරා ගන්න ඕන දේනේ. එහෙමයි ස්වාමීනි. දරා ගන්න ඕන දේ මොකද්ද? වීරිය. එහෙමයි. එතකොට හොඳ මේ සියලු දේ දරා ගන්න ඕන වීරිය තියෙන ඉලක්කයක් තියෙන කෙනා තමයි.
ඉලක්කේ නැහැ. ඒතට වීරිය නැති වෙන එකේ මේ පිටිපස්සේ තියෙන ඊළඟ කාරණේ මොකද්ද? ඉලක්කයක් නැති බව තමයි. මෙහෙමයි ස්වාමීනි. ඉලක්කයක් නැහැ යාට. ඉලක්කය යාගේ තියුණු නැහැ. බලවත් නැහැ. දැන් බලන්න බෝසතාණන් වහන්සේගේ ඉලක්කය වෙනස් වුණාද? නැහනේ. ඒ නිසා වීරිය වෙනස් වුණාද? කිසි ආකාරයකින් නැහැ. මෙහෙමයි ස්වාමීනි. දැන් තමන්ගේ ඔන්න අර ශාන්තිවාදී ජාත අත කපනවා. කකුල් කපනවා. අතපය කපනවා. ඊට පස්සේ මේ කඩුව දාලා මේ තමන්ගේ මේ හෘද මාංශය ඇදලා ගන්නවා. ඉලක්කේ තිබුණා වීරිය තිබුණා. ඉලක්කේ තියෙනවා වීරිය තියෙනවා. දරා ගන්න පුළුවන්. මෙහෙමයි ස්වාමීනි. ඊට තමයි දාන පාරමිතා පුරන වෙලාවේ විසන්තර ජාතකේ දාන පාරමිතාව පුරද්දී දානයක් පුරද්දී මේ මෙහෙමයි රටේ ජනතාව නිර්පාහරින්න කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා හරි කමන්නේ. නිර්පන්න කියනවා මම යන්නම්. හැබැයි දවස් 4ක් දන් දීලා මම යන්නේ. මෙහෙමයි ස්වාමීනි. ඒත් පාරමිතාවත් හැරියේ එහෙමයි. ඊට දැන් මොකද උනේ? මගදී යනවා. මගදී යනකොට ඉලක්කේ තියෙන දරා ගැනීම තියෙන වීරිය තියෙනවා. එහෙමයි. මගදී යනකොට මොකද උනේ? මම හිතන්නේ දෙවිවරුද කොහෙද? මෙයා අත්හැරීම් බලන්න තව මේ අස්සයෝ දෙන්න ඉල්ලනවා. එහෙමයි. ඒ දැන් කෙනෙකුට හිතනෝනේ හරි වැඩේ නේද මම කිසි දෙයක් නැතුව අන්තිමට මට ඉතුරුලා තියෙන මෙච්චර ඒකත් ඉල්ලනවා කියලා හිතෙන්නේ නැහැ. දෙනවා. ඒක දෙනකොටම දෙවිවරු අස්සයන්ගේ වේශම වගේ නාව කියනවා. එහෙමයි ස්වාමීනි. කොහොමද වැඩේ? ඒ ගිහිල්ලා බවුම් වඩනවා. දෙන්න දැන් දෙයක් නැහැ ඔක්කොම දීලා තියෙන දැන් අතහැරලා ඇවිල්ලා තියෙන්නේ. අන්තිම දරුවෝ දෙන්න. එහෙමයි ස්වාමීනි. ඉලක්ක වෙනස් වෙන්නේ. ඉලක්ක වෙනස් වෙන්නේ. අනිවාර්ය තමයි 이르දිපාද කියලා කියන්නේ. ඡන්දය සම්බෝධිය පිණිස තියෙන ඡන්දය සම්බෝධිය පිණිස තියෙන චිත්තය සම්බෝධිය පිණිස තියෙන වීරිය එහෙමයි. සම්බෝධිය පිණිස තියෙන විමර්ශා පිස්සි අඩුවක් නෑ. තමනු සසරින් එතර වෙලා දෙව් මිනිස් ලෝකයා සසරින් එතර කරවන්න ඕන කියන උදාර අදහස ඉලක්ක වෙනසක් නෑ. එහෙමයි. එනම් මේ අපි අපේ වර්තමාන සමාජ දිහා බලත් පේනවා. ඒතර මේ බොහෝ පිරිසකට ඉලක්කේ බලවත් මදි. ඉලක්කේ ශක්තිමත් නැහැ. ඉලක්ක වෙනස් වෙනටක් ගල කාලයක් යනකොට යාගේ. ඒ ඉලක්කේ සපුර ගන්න අදහසින් උඩ තමයි මේ හැමදේම කරගන්නේ. ධාර්මිකව මගේ පවුලේ කට්ටියට මම යුතුයකමක් ඉටු කරන්න කියන ලස්සන ඉලක්කයක් තියෙනවා නම් රැකියා කරන තැන වේවා මග තොටේ වේවා මොන ප්‍රශ්නාවක් ඉලක්ක ශක්තිමත් නම් මොකද වෙනස් වෙන්නේ නැහැ. එහෙමයි. පැවිද්දට වුණත් එහෙම පැවිද්දට හොඳ ඉලක්කයක් තියෙනවා හරි ලාභ වෙනකොට සත්කාර වෙනකොට කීර්තිය වෙනකොට ප්‍රශංසා වෙනකොට සැලෙන්නේ. අලාභ වෙනකොට අසත්කාර වෙනකොට අසම්මාන වෙනකොට වැටෙන්නේ. එහෙමයි. දැක නේද? ඒතර මේ හැම දෙයක් ඉදිරියේදී අභියෝග ජය අරගෙන ඉස්සරහට යන්නේ තමන්ගේ ඉලක්කේ බලවත් නම් දරා ගන්න පුළුවන්. ඉලක්කේ බලවත් නැතිකම තමයි මේ කිසි දෙයක් දරා ගන්න බැරි කී රහස. එහෙමයි. ආන්න ඒක. තමන්ගේ එහෙනම් ඉලක්කේ බලවත්ද කියලා බලන්න තියෙන පොයින්ට් එක උතන තමයි. ඉලක්කේ බලවත් නම් මොකක්ද නැත්තේ දරා ගන්න පුළුවන්. ඕන දෙයක් දරන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් ඉලක්කේ බලවත් නැත්තම් මොකද වෙන්නේ? දරා ගන්න බෑ. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මම කල්පනා කළා දැන් ඊළඟට පොඩ්ඩක් අද වීරිය ගැන අන්තිම කොටස කියලා දෙන නිසා මේ දැන් වීරියක් උපදින්නත් එයාගේ ජීවිතය තුළ ඒ හිත උනන්දු කරන වීරිය ඇති වෙන්නත් උනන්දු කළාට පස්සෙත් එයාගේ වීරිය පිහිටන්නත් එයාගේ ජීවිතේ වැඩිලා තියෙන අංග ගොඩක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න කල්පනා කළා දේශනා කීපයක් ඇසුරින්. පදානීය අංග කියලා සූත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ මේ පදම් වේර වැඩිවීමට තමන්ගේ ජීවිතය තුළ උපතෙද්දිම ලැබෙන අංග ටිකක් තියෙනවා. එහෙමයි. මේක උපන් කෙනෙකුට තියෙන එක. පළවෙනි එක මොකද්ද? ශ්‍රද්ධාවන්ත වෙන්න ඕන කියනවා. ශ්‍රද්ධාවන්ත වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධාව තියෙනව නම් එයාට මොකද වෙන්නේ? වීරිය උනන්දු කරලා උපදවන්න පුළුවන්. ශ්‍රද්ධාව තියෙන කෙනාට. එතන වීරිය උනන්දු කරද්දිත් යම් කිසි කෙනෙක් හිතක උපදින්නේ නැත්නම් උපදින්නේ නැති එක රහසක් තමයි ශ්‍රද්ධාව මදිකම. එහෙමයි ස්වාමීනි. එහෙම නැත්නම් ශ්‍රද්ධාව නැහැ. ඒකෙන් දැන් මිත්‍යා දෘෂ්ටිය වෙළඳගත්තු අයට කුසල් උපදවන්න කුසල් උපදව ගන්න කියලා කිව්වට වැඩක් නැහැ නේ කට්ටියට. ඒගොල්ලෝ ඇබ්බැහිලා ඉන්නේ යාඥාවකට. යාඥාවක යමක් කරව ගන්න. අකුසල් දුරු කරන්න කිව්වට ඒගොල්ලන් හිත පිහිටන්නේ. ඇයි
යාඥාවකින් යම් දෙයක් ලබා ගන්න පුරුදු වෙලා ඉන්නේ. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහගන්නේ වෙයි. එනම් මොකද්ද? භාග්‍යතුන් වහන්සේ මේ කරුණින් අරහං වනසේක. බුදුරජාණන් වහන්සේ රාග දේශ මෝහ දුරු කරලා කෙනෙක් කියන අවබෝධයෙන් ඇති වෙච්ච යාට ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ ශ්‍රද්ධාව තමයි සපෝට් කරන්නේ. හිතේ අකුසල් දුරු කරන්න කුසල් වඩන උනන්දු උපද්දල දෙන්න පුළුවන්කම තියෙන්නේ හිතටයි. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ ධර්මයේ කියද්දී යම් කිසි කෙනෙකුගේ හිතේ උනන්දුව කුසලයට ඇති වෙනවා නම්, අකුසලයේ බැහැර කරන්න උනන්දුව ඇති වෙනවා නම්, පින් කරන්න උනන්දුවක් ඇති වෙනවා නම්, පයින් බැහැරෙන උනන්දුවක් ඇති වෙනවා නම්, ඒ ඇති වෙන එකේ රහස තමයි භාග්‍යතුන් වහන්සේගේ අරහත්ත්වයේ පිළිබඳ යාට අවබෝධයක් තියෙන පැහැදිලිවක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳ, විද්‍යාචරණ සම්පන්න බව පිළිබඳ, සුගත බව පිළිබඳ, ලෝකවිදූ බව පිළිබඳ, අනුත්තර පුරිස ධම්ම සාර්ථී ගුණය පිළිබඳව අවබෝධිකුත් පැහැදීමක් හිතේ ඉපදිලා නම් තියෙන්නේ. උනන්දුව ඇති කරනකොටම උනන්දුව ඇති වෙලා යනටක් ගන්න. එහෙමයි. ඒතර බලන්න ඒකනේ ඉස්සෙල්ලම මේ දැන් පංචවග්ගී භික්ෂුන් වහන්සේලාට ඒකනේ ඇති කළේ. දැන් අර පැත්තෙන් එනකොට භාග්‍යතුන් වහන්සේ සම්බුදු වෙලා එනවා. දැන් මේ පස් දෙනාට ධර්මයේ දේශනා කරන්නේ. තමන්ගාවට බණ කියන්නේදී ඒ අයම හිතනවා ඕම් ප්‍රත්‍ය බහුල කරගෙන ලාභ බහුල කරගෙන ඕම් එනවා. දැන් මේ සම්බුදු වෙන්න බැරි වෙලා අපි ගාවට එනවා. එහෙමයි ස්වාමීනි. සැක නේද හිතන්නේ දැන්? එහෙමයි. දැන් මේ සැක හිතන කට්ටියට භාග්‍යතුන් වහන්සේ මොකද්ද කිව්වේ? මම සම්මා සම්බුද්ධයි කියලා මීට පෙර ඔබට කියලා තියෙනවද කියලා හෙව්වා. අමෘතය සොයාගත්තා කියලා මීට පෙර ඔබට කියලා තියෙනවද කියලා උනන්දු ඇති කළා ඉස්සෙල්ලා. එහෙමයි ස්වාමීනි. අන්න එතකොට ඇති වුණා කාට කොණ්ඩඤ්ඤයන් වහන්සේලා ඇති වුණා. ඇත්තනේ නම් මේ ශ්‍රමණ ගෞතමයා කවදාවත් සම්මා සම්බුද්ධයි කියන වචනේ මීට පෙර කියලා නැහැ. අන්න සම්මා සම්බුද්ධත්ව පිළිබඳ විශ්වාසයක් ඇති වුණා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා තමයි පළවෙනි ධර්ම දේශනා කරනකොට ඒ උත්තරමය විතර සෝතාපන්න වුණා. එහෙමයි. ඊට දෙවෙනි අවස්ථාව වෙනකොට මොකද උනේ? දැන් මේ ධර්මයේ අහලා සෝතාපන්න කෙනෙක් බිහි වුණානේ. එහෙමයි. ඒතර අනිත් අයටත් එහෙනම් මේ භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන විශ්වාසය හිතේ පුදුනා. ඒකාන්තයෙන් ඉන අරහත්ත්වයටපත් වෙලා ඉන්නේ අමෘතය සොයාගෙන ඉන්න කියලා විශ්වාසය ඇති වුණා. ඊළඟට ධර්මයේ කියනකොට අනිත් උත්තමයන් වහන්සේලා සෝතාපන්න වුණා. එහෙමයි ස්වාමීනි. දැකනේ පදම් වීරිය උපදින්න. කුසල කියන බණ පදයට වුණත් අවනත වෙලා සංවේදී වෙලා උනන්දු වෙන්නේ ශ්‍රද්ධාව තියෙන උනාට. එහෙමයි. එනම් අපි වහවහ ඇති කරගන්න ඕන දෙයක් තමයි කොහොමද? භාග්‍යතුන් වහන්සේගේ අරහත්ත්වයේ පිළිබඳ පැහැදිලිව පුදව ගන්න ඕනේ. එහෙමයි. ස්වාමීනි එතකොට මේ සියලු සම්බුද්ධ ශාසනයේ සියලු උත්සාහය, වීරිය, සියලු ධර්මතාවයන් නිතින්ම භාග්‍යවතුන් වහන්සේ නිසාම උපදිනවා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ නිසානේ භාග්‍යතුන් වහන්සේ ගැන උපදවගෙන ශ්‍රද්ධාවෙන්. එහෙමයි ස්වාමීනි. ඒ ශාස්ත්‍රුන් වහන්සේ සම්බුදු වෙලා මේ දෙව් මිනිස් ලෝකයාත විරාජමානව මේ වැඩ සිටියත් වැඩන්නේ ඒ කෙනාට ශාස්ත්‍රුන් වහන්සේගේ සම්බුදු ඥානය පිළිබඳ පැහැදීමක් නැත්තා. එහෙමයි ස්වාමීනි. අවබෝධයක් නැත්තා. එහෙමයි. ඒතර බලන්න මේ පැහැදීම තමයි අපේ හිතේ මේ ජීවිතේ උපද්දන්න ඕන. මම කියන්නේ ධර්ම ශ්‍රවණේ මේ අනුශාසනා ප්‍රාතිහාරයෙන් අපි හැමතිස්සෙම මහන්සි ගන්නේ අරහත් සම්බුදු කෙනෙක්ගේ තියෙන මේ ආශ්චර්ය වූ විස්මිත වූ මේ හිත මවිත කරවන අවබෝධයක් ශාස්ත්‍රුන් වහන්සේට තියෙනවා. ඒ අවබෝධය පරිපූර්ණයි කියන අවබෝධය කෙනෙක්ගේ හිත තුළ උපද්දන්නයි අපි මහන්සි ගන්න. එහෙමයි ස්වාමීනි. මොකද ඒ දේ කරනවා නම් අපි ඒ දේ දෙව් මිනිස් ලෝකයාගේ හිතේ ඇති වුණොත් එහෙම අනිත් අංග ටික ඒගොල්ලන් හිතවල ඇති වෙනවා. ආයි කියන්න ඕනේ නැහැ. එහෙමයි. ශ්‍රද්ධාව ජනිත කළාට පස්සේ අනිත් දේවල් හිතේ උපදින දේවල්. ශ්‍රද්ධාව දොරටුවද ස්වාමී? ශ්‍රද්ධාව දොරටුව. එහෙමයි. ඒ ద్వාරය විවර වුණොත් එහෙමයි. ඊට පස්සේ අනිත් දේවල් ටික විවර වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක නිවන් දොරටුනේ විවර වෙන්නේ හොගේ. ශ්‍රද්ධාව ඇති වුණා කියන නිවන් දොරට විවර වුණා කියන එක. එහෙමයි ස්වාමීනි. මේක තමයි අමාරුම දේ ගොඩක් අයට කරගන්න. එහෙමයි. ගොඩක් අයට කරගන්න ලොකු අමාරු දෙයක් ඒක. එහෙමයි. ඊළඟ කාරණේ මොකද්ද? අල්ප ආබාධ ඇති බව. ආබාධ අඩු වෙන්න ඕන. බොහෝ ඊළස් කියන අල්ප ආබාධ ඇත්තේ වේ, අල්ප රෝග ඇත්තේ වේ. සමව දිරවන වඩා සීතත් නෝ, වඩාත් උෂ්ණත් වූ මධ්‍යම ආහාර දිරවන පදම් වීරයට ඔරොත්තු දෙන ආකාරයේ ග්‍රහණයකින් සමන්විත වේ කියන. එහෙමයි. ගොදර දැන් මේ ගන්න මහා මානසික දැන් හිත ඇතුලේ ගලන්නේ මේ භෞතික කාමයටත් එක්ක එකතු වෙච්ච අකුසල් එක්ක එකතු වෙච්ච සිතිවිලි රටාවක්නේ සාමාන්‍යයෙන් හැඩගැහිලා තියෙන සසර පුරාම. එහෙමයි ස්වාමීනි.
එතකොට මේ සසර පුරාවට හැඩගැහිච්ච සිතිවිලි රටාව එකපාරට මේ දමනය කරන්න ගියාම නවත්තන්න ගියාට පස්සේ ඒ සිතිවිලි රටාවත් එක්ක නිර්මාණය වෙච්ච කයක් මේ තියෙන්නේ සත්‍යයට. එහෙමයි. තේරුණා නේද? දැන් සසරේ ඊතරම් පින්පුරලා නැත්තම් නෛෂ්ක්‍රම්‍ය දියුණු කළා නැත්තම් ඒතර යාගේ ආධ්‍යාත්මී තමන්ගේ ජීවිතේ කයපවා නිර්මාණය වෙන්නේ තමන්ගේ සිතිවිලි රටාවත් එක්ක බද්ධ වෙලා. එහෙමයි. සිතිවිලි රටාවත් එක්ක බද්ධ වෙලා සකස් වෙන එක. අපි ඒකට කියනවා කර්මයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කර්ම කියන්නේ චේතනාවනේ. එහෙමයි ස්වාමීනි. කර්ම කියන්නේ චේතනාව. එහෙමයි. එතකොට මේ සිතිවිලි රටාව කියලා අපි කතා කළේ එතකොට මේ කර්මපතේට. එහෙමයි. ඒතර ඒකට අනුව තමයි අපේ ඇස කන නාසය දිවකය මනස නිර්මාණය වෙන්නේ. එහෙමයි. බුදුරජාණන් දේශනා කළේ ඒකයි මේ ඇස කියන්නේ පින්වත් මහණනි පුරාණ කර්මෙන් හටගත්තු එක. පෙර ජීවිතවල චේතනාත්මකව ආධ්‍යාත්මේ නිර්මාණය කරපු දෙයකින් තමයි ඇස මේ කුස ඇතුළේ නිර්මාණය වෙන්නේ. එහෙමයි ස්වාමීනි. කන නාසය දිවකය මනස කුස ඇතුළේ නිර්මාණය වෙන්නේ. ඒතර අකුසල බලවේග නම් ඒ කෙනාගේ බලවත් කාමයට නැඹුරු වෙච්ච කර්මයක් ප්‍රතිබද්ධ වෙච්ච චේතනා ගොන්නක් නම් එයාගේ බලවත් ඊට අදාළව ඇස කන නාසය නිර්මාණය වෙන්නේ. එහෙමයි. එතකොට ඒ චේතනාත්මක දේ අපි වැට බඳින්න යනකොට මොකද වෙන්නේ? උරුත්තු දෙන්නේ යාර. ඒකෙන් හටගත්තු දෙයට උරුත්තු දෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකෙන් හටගත්තු ඇස කන නාසය දිවකය මනස උරුත්තු දෙන්නේ නැහැ. එහෙමයි. ඒකයි කියන්නේ මේ අල්පාබාධ වෙන්න ඕන කියලා. එහෙමයි ස්වාමීනි. අල්පාබාධ අල්ප රෝග සමව දිරවන දැන් අර අල්පාබාධ තියෙනවනම් මොකද වෙන්නේ? ගන්න උත්සාහය තුල එතකොට මොකද වෙන්නේ? අපි දැන් සාමාන්‍ය කල්පනා කරලා බලන්න ඒ සාමාන්‍ය નિરાයාසයෙන් හටගත්තු සිතුවිලි රටාවකට ඒ රටාව වෙනස් කරන්න යනකොට ආධ්‍යාත්මී වායෝ ධාතුවේ තේජෝ ධාතුවේ මහා විපර්යාසයක් වෙනවා. එහෙමයි ස්වාමීනි. අල්පාබාධ තියෙන කෙනාට විපර්යාසය දරා ගන්න පුළුවන්. මොකද ඒකත් එක්ක පිත සෙම ලී ධාතුවේ වෙනස්කම් උපදින්න පුළුවන්. එහෙමයි. එතකොට ඒව දරා ගන්න පුළුවන්. ආබාධ වැඩි කෙනාට මොකද වෙන්නේ? ආබාධ වැඩි වෙන්නේ කොහොමද? අරක දරා ගන්න බෑ එතකොට. එහෙමයි. දරා ගන්න බෑ ඒක. දෙදරලා යනවා ඊට පස්සේ මහාට. අන්න එක කියන්නේ මෙතන ඊතා සීතත් නෝ ඊතා උෂ්ණත් වූ මධ්‍යම ආහාර දිරවන පදම් වීරයට ඔරුත් දෙන ආකාරي ග්‍රහණයක් තියෙන්න ඕන කියනවා. අනිවාර්යයෙන් මේ වීරියත් එක්කම අපේ කායික වශයෙන් විපර්යාසයක් වෙනවා තේජෝ ධාතුවේ වායෝ ධාතුවේ. ලොකු විපර්යාසයක් වෙනවා. එහෙමයි. ඒක බලපානවා ආපෝ ධාතුවට. ශරීරය ඇතුළේ තියෙන ආපෝ ධාතුව. ඒක බලපානවා පඨවි ධාතුවට. එහෙයි ස්වාමීනි. ඒතර මේ අල්පාබාධ අඩු බව. ඒතර අල්පාබාධ බවට රහස තමයි කියනවා මේ සංසාරේ සතුන්ට හිංසා පීඩා නොකිරීම. එහෙමයි. එන හොඳට අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපි මේ ජීවිතේ දැන් නිවන් මාර්ගයට පුරන්න කැමති කෙනා සතුන්ට හිංසා පීඩා සම්පූර්ණ අතහරින්න ඕන. ඒතර ඊළඟ ජීවිතේ හරි එයා නිවන් මාර්ග පුරන්න ඕන කුසලතාවයක් දිනු කළ දෙන්න. ශ්‍රද්ධාව ජනිත කරන්න ඕන. ශ්‍රද්ධාව ජනිත කරන අතරේ ඊළඟට හදන්න ඕන කාරණේ මොකද්ද? මේ ජීවිතේ බොහෝ මේ රෝග බීඩා හැදෙන කෙනෙක් නම් අල්පාබාධ බව පිණිස ඕන කරන ගුණධර්ම මේ ජීවිතේ වඩන්න ඕන. ඊළඟ ජීවිතේවත් එයාට පදම් වීර්ය කරන්න අනුග්‍රහයක් කරයි. ඊළඟ කාරණේ මොකද? හරි වැදගත් දෙයක් ඒක වංචා නැති බව. වංචා නැති වෙන්න ඕන කියන මායා නැති වෙන්න ඕන කියන ඒ වූ සැටියෙන්ම තමාගේ ස්වභාවය ශාස්ත්‍රුන් වහන්සේට හෝ නුවණැති සබ්‍රාහ්මචාරින් වහන්සේට හෙළි කරන්න පුළුවන්කම හැකියාව තියෙනවා කියනවා. එහෙමයි ස්වාමී. මොකද ලොකුම ප්‍රශ්නයක් නේද? එහෙමයි. මේ හරීම පුදුමයි මේ තමන්ගේ විවෘත වෙනවා කියන එක හදා ගන්න අමාරුයි අද. විවෘත මොකද ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි විවෘත වෙන්න පුළුවන් පරිසරයක් නෑ අද. විවෘත වෙච්ච ගමන් එයාව ඊට පස්සේ ඉත්තා කරගෙන පෙළෙන සමාජයක් තියෙනවා අද. එහෙමත් එකක් තියෙනවනේ. එහෙමයි. ඒ දුර්වලතාවයෙන් ඊට පස්සේ ගුටි කන්න වෙනවා ඊට පස්සේ. ඒක නිසාද ගොඩක් කට්ටිය විවෘත වෙන එක පැත්තකින් තියෙනවා අඩුකමක් තියෙනවා. එහෙමයි. නමුත් මේකේ වැදගත්ම ගුණයක් තමයි කියනවා කොහොමද? ශාස්ත්‍රුන් වහන්සේට හෝ සබ්‍රාහ්මචාරින් වහන්සේට. එහෙමයි. ඒක කියන්නේ නුවණැති සබ්‍රාහ්මචාරින් වහන්සේ කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් නුවණැති සබ්‍රාහ්මචාරින් වහන්සේගේ ස්වභාවය තමයි තමන් විවෘත වුණාට පස්සේ ඒක තමන් පෙළන්න කරුණක් බවට පත් කරගන්නේ නැහැ. එහෙමයි.
නිවන් මගින් බැහැර කරන විදිහේ කරුණ වලට යොමු කරන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා. එහෙමයි. තමන්ගේ අයුතු විදියට ලාභ සත්කාරද කීර්ති ප්‍රශංසා උපදව ගන්න ඒක බිම්මක් කරගන්නේ නැහැ. නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා මග්ගාවට ගියාට පස්සේ. නැත්තම් මොකද වෙන්නේ? තමන් ඒකෙම පිට පීඩාවටපත් වෙනවා. මේ විදිහට හොඳ විවෘත මනසක් තියෙන්න ඕන කෙනෙකුට. මේ විවෘත මනස නැත්නම් නැගී සිටිනවා කියන එක වෙන්න බෑ. එහෙමයි. පදම් වීරි වඩන්න බෑ. වංකන ඔච්චර ලස්සන කරුණු ටිකක්ද. එහෙමයි ස්වාමීනි. පළවෙනි එක මොකද්ද? ශ්‍රද්ධාව. දෙවෙනි එක මොකද්ද? අල්පාභාවද බව. අනිත් එක මොකද්ද? සට කපටි මායා නැති බව. එහෙමයි. ඊළඟට විස්තර කරනවා ඒ වගේම තමයි එතන පිළිහිట్లా යා පුරුදු කරන්න ඕන කියන මොකද්ද? අකුසල් දහම් ප්‍රහාණය කරන්නයි කුසල් දහම් උපදවන්නයි එයා හිත පුරුදු කරන්න ඕන කියන ටික ටික ටික. මොකද්ද පුරුදු කරන්න ඕනේ? හිතේ අකුසල් කියන දේවල් ටික ටික අකම දැන් දුස්සීල බවට අකමැත්ත. සීලවන්ත බවට කැමැත්ත. අසත්පුරුෂ බවට අකමැත්ත. සත්පුරුෂ බවට කැමැත්ත. අසත් ධර්මයේ ශ්‍රවණයට අත්හැරීම. සත් ධර්ම ශ්‍රවණයට කැමැත්ත. අඩු ගානේ ওই ටික මුලින් හදන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. පාපී දේවල් තියෙන ජීවිතේ ඒව බැහැර කරලා පිනට තමන්ගේ හිත නැමෙන දේවල් කරන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඒත් එහෙම කර යා වාසය කරන්න ඕන. එහෙම කරපු කෙනෙකුට කාලයක් යනකොට යාට හිතේ පුරුද්දක් උපදින්න පුළුවන් මොකද්ද? තමන්ටත් අනුන්ටත් අයහපත් සිතිවිලි හඳුනගෙන ඒව බැහැර කරන්න පුළුවන් වීරියක් යාට ගන්න පුළුවන් අර ටිකේ ඉන්නවනම්. එහෙමයි ස්වාමීනි. වීරිය පටන් ගන්න පුළුවන්. පටන් ගන්න. එහෙමයි ස්වාමීනි. ඊළඟට තමයි යාට කුසල් උපද්දන ටික ටික ශ්‍රද්ධාව ජනිත කරවන්න යාට මහන්සි ගන්න පුළුවන්. යාට ඇටෙන්ෂන් එක හදන්න පුළුවන්. අවධානය හදන්න පුළුවන්. එහෙමයි. වීරිය දියුණු කරන සතිය දියුණු කරන්න සමාධියක් හිතේ උපද්දන්න ප්‍රඥා බලවේගයක් හිතේ නිර්මාණය කරන්න එයාට ටික ටික පුරුදු කරන්න පුළුවන්. එහෙමයි නේ ස්වාමීනි. ඉස්සෙල්ලම හදන්න ඕන වීරිය කුමක්ද? ඉස්සෙල්ලම වෙන්න ඕන ඇසුරු කළ යුතු කෙනයි නොකළ යුතු කෙනයි තේරුම් බේරුම් කරන් ඇසුරු නොකළ යුතු කෙනා අත්හරින්නයි ඇසුරු කළ යුතු කෙනා ඇසුරු කරන්නයි තමයි ඉස්සෙල්ලම පුරුදු වෙන්න ඕන. යක්ෂ මොකද මේ අසත්පුරුෂ කෙනා ඇසුරු කරන්නේම ලාමක දෙයක් බලාපොරොත්තු වෙයි. සත්පුරුෂයෙක් ඇසුරු කරන්නේ ශ්‍රේෂ්ඨ දෙයක් බලාපොරොත්තු වෙයි. එහෙමයි. හිත නැඹුරු වෙලා තියෙන හැමතිස්සෙම ලාමක දේවල් හොයන්න. හිත නැඹුරු වෙලා තියෙන හැමතිස්සෙම. ඒක ලාමක ඇසුරකට තමයි කැමති. ඒක තමයි හිතේ ස්වභාවය. දැන් බලන්න තරුණ දරුවෝ ගත්තොත් එහෙම දැන් දෙමව්පියොත් එක්ක ඉන්නවට වඩා ආස කරනවා තමන් මේ කුණු හarp ටිකක් කියාගෙන නිකන් වාචාල වචන ටිකක් කියාගෙන ඉන්න කෙනෙකුත් එක්ක ඉන්න සමහර ළමයි ආසයි. එහෙමයි ස්වාමීනි. සමහරලාට ලාමක කතා බහක නිරයිලා ඉන්න ආසයි. ඒතර බලන්න අර ශ්‍රේෂ්ඨ ඒතර අතහැරලා ඉනවා අර ලාමක දෙයට ආසාව නිසා. කොහොම නැද්ද අපි නිකන්? එහෙමයි ස්වාමීනි. ආන්නේ වගේ බණ අහන්න ගියත් උමයි කට්ටිය. පුද්ගලික තමන්ගේ එකිනෙක කෙනාගේ චිත්තසංතානේ ගැළපිලා යන දේවල් තමයි අහන්න කැමති. ධර්මයේම අහන්න කැමති අදහසක් නෙමෙයි මේ තියෙන්නේ. තේරුණා නේද? එහෙමයි. ආන්නේ එකයි. ඒතර ඒකයි මේ ධර්ම දේශනක් ගත්තම විවිධ ධර්ම දේශනාවට කට්ටිය කල්ලි ගහලා බෙදලා ඉන්න ඕනේ නේද මේ? මේ බෙදලා ඉන්නේ ඒකත් එක්ක. එහෙමයි. ඔබ යාගේ මනස තෘප්තිමත් කරන වචන ඇහෙන්න ඕනේ යාට ඒක ඇස්සේ. ඒ මනස තෘප්තිමත් කරන වචන ඇහෙනවා නම් එයා එතන තමයි කිට්ටු වෙන්නේ. ඒක හොඳද නරකද අදාළ නැහැ යාට. එහෙමයි. මේක ඇත්තටම ධර්මයේද මේක අධර්මයක්ද අදාළ නැහැ යාට. මේක පුද්ගලික මතයක්ද අදාළ නැහැ යාට. එයාගේ මනස තෘප්තිමත් වෙනවා නම් එයා ඒක අහන්න කැමතියි. එහෙමයි. ඉස්සෙල්ලම නිසා මේ ඇසුර වෙන් කරන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. ඒත් ඇසුර තමන් අසත්පුරුෂය අතහරිනවා කියන්නේම ලාමක ගතියක් අතහරිනවා කියන එකයි. සත්පුරුෂ ඇසුරට කැමති වෙනවා කියන්නේ ශ්‍රේෂ්ඨ ගතියකට ආස කරනවා කියන එක. එහෙමයි. තේරුණා නේද? ඒතර මේ අකුසලයක් බැහැර කරලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට ධර්මය වුණා. ධර්මය අහනකොට බලන්න ඕන තමන්ගේ ලාමක හිත මනස තෘප්තිමත් කරන දේවල් අහන්න ආස ශ්‍රේෂ්ඨ දෙයකින් හිත සතුටු කරවන්න දාස කියලා බලන්න ඕන ශ්‍රවණය තුළ. එහෙමයි. ඒතර ශ්‍රේෂ්ඨ දෙයකින් හිත සතුටු කරවන්න තමයි යා මේ ඇසුර මේ ශ්‍රවණයට යොමු වෙන්න ඕන. මොනස් ওই දෙක තමයි ඉස්සෙල්ලම හදන්න ඕන දෙක. එහෙමයි. ඊට පස්සේ පව කියන එක අපි බැහැර කරන්න ඕන. පින කියන එක අපි පුළුවන් තරම් පුණ්‍ය පින රැස් වෙන දේවල් වලට අපි කැමැත්ත උපදවන්න ඕන. දන් දෙන්න ඕන, සීල් රකින්න ඕන, චෛත්‍ය බෝධි වඳින්න ඕන, ශාස්ත්‍රුන් වහන්සේ රහතන් වහන්සේලා වන්දනා කරන්න ඕන. උතර ඒ දේවල් වලට ආස කරන්න ඕන. ඊට පස්සේ තමයි අර වීර්ය පටන් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකත් මානසිකව කාලයක් ටික ටික හුරු කරගන්න ඕන එකක් ඒක. එහෙමයි ස්වාමීනි.
ඊළඟට කියන ප්‍රඥාවට නැඹුරු කරන්න ඕන කියනවා හිත. පදම් වීරිය තියෙනවා. එහෙමයි. කොච්චර දේවල්ද නේද? සුළුපටු ප්‍රඥාවන්නේ හට ගැනීමයි නැතිවීමයි තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාව හදන්න ඕන. එහෙමයි. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන මනවින් දුක් ක්ෂය කරන ප්‍රඥාව හදන්න ඕන කියලා. මේවට කියන පදානීය අංග කියලා. මම ප්‍රඥාව කියන කාරණේ ඉස්සරහට විස්තර කරන නිසා ගොඩක් විස්තර කරේ නැහැ. එහෙමයි. මේකී සූත්‍රේ ප්‍රඥාව වෙනෝනේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ මේ පදම් වීරියට අවශ්‍ය කරන අංග මොනවද? පළවෙනි එක ශ්‍රද්ධාව. දෙවෙනි එක තමයි කියන මේ අල්පාබාධ බව. තුන්වෙනි එක තමයි කියන මායා නැති, වංචා නැති, සටකපට නැති බව. ඊළඟට තමයි කියන අකුසල් දුරු කරන වීරිය. ඊළඟට තමයි කියන ප්‍රඥාව. මෙන්න මේ දේවල් ටික හැදෙන්න ඕන. ඒතර පදම් වීරිය කියන එක ටික ටික යාගේ ජීවිතේ නිර්මාණය කරන්න පුළුවන් කියන. එහෙමයි. හරි වැදගත් වෙනවා දැන් මේ කාරණා ටික නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟ පදම් වීරිය උපදවන්ත ලස්සන මේ දෙයක් තියෙනවා. හරි ආශ්චර්යයි ඒක. ගෙදරක වුණත් කෙනෙකුට පුරුදු කරන්න පුළුවන් කාරණාව. එහෙමයි. මහන්නේ මේ චංකමානිසංස කියන සූත්‍රයේ තියෙන්නේ. මහන්නේ සක්මන් භාවනාවේ අනුසස් 5ක් තියෙනවා කියලා. සක්මන් භාවනාව. එහෙමයි. බොහෝ දුර ගමන් ඉවසන්න පුළුවන් කියනවා. දුර ගමන් යනවා කියන ඉවසන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ මේ වාහනවල නෙමෙයි. පයින් යන ගමන්. ඒකල්ද බොහෝ දුර ගමන් යන ඇත්තටම පයින්නේ. එහෙමයි ස්වාමීනි. බොහෝ දුර ගමන් ඉවසන්න පුළුවන්කම තියෙන සක්මනේ ආනිසංසය. සමහරට පයින් යන්න බෑනේ. එහෙමයි. මේ එහෙම දෝෂයක් තියෙනවනේ. ඒකට හේතුව මොකද්ද මේ? සක්මන් කියන එකේ අඩුකම කියන. පදම් වීරිය ඉවසන්න පුළුවන් කියනවා. සක්මන් භාවනා කරපු කෙනාට මේ කෙලෙස් දුරු කරන කුසල් උපද්දන මානසිකාර කුසලතාවේ ඒ හිතේ උපද්දවීමේ හැකියාව ලැබෙනවා කියනවා සක්මන් භාවනා කරන කෙනාට. හරිද? මේ ගෙදර දොරේ පුරුදු කරගන්න ඕන එක. එහෙමයි. වැඩපොළට යනවා කියන එකද පයින් යනවා කියන එක තනියෙන් යන්න හුරු වෙන්න ඕන. කයිවාරුවක් ගන්න නැතුව. එහෙමයි. ඔව්. දැන් අපිට ගෙදර දොරේ ටිකක් එහාට මෙහාට අපිට පුළුවන් සක්මන් කරන්න. වැඩපොළට යන ගමන් තනියෙන් පයින් යන්න පුළුවන්. ඒතරේ සමාල්ලට බස් එකේ බහලා ගෙදරට පයින් තනියෙන් එන්න පුළුවන්. කොබේ කුසල සිතවිල්ලක් හිතා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ වගේ දේවල් මේ එයා ප්‍රායෝගික ජීවිතය අර තමන් කාර්යබහුල ජීවිතය කරන්න පුළුවන් විදිහට තියෙනවනේ. ඒ දේවල් හුරු කරගන්න ඕන. එහෙමයි. ඊළඟ මේ හරි පුදුමයි සක්මන් භාවනා පුරුදුනොට අල්පාබාධ ඇති වෙනවා කියන. බලන්න පදානී යංගම ඇති වෙන්නේ. මොකක්ද දෙකක්. දැන් පදම් වීරි ඉවසන්න පුළුවන් කියන අල්පාබාධ කියන. එහෙමයි. වළඳන ලද පානය කරන ලද අනුභව කරන දේවල් මොකද වෙන්නේ? රස විඳින දේවල් මනාකොට දිරවල යනවා කියන. එහෙමයි. ඒ වගේම සක්මනේ ඇති කරගත්ත සමාධිය බොහෝ කල් තියෙනවා කියන. සක්මනේ ඇති කරගන්න සමාධිය. එහෙමයි. මේ කුමක එතන පදම් වීරියට එන අනුග්‍රහ කරන දෙයක් තමයි කුමක්ද මේ? සක්මන් භාවනාව කියන එක. ගෙදර දොරේ අඩු ගන්න කෙනෙක් විනාඩි 15ක් හරි කරන්න පුළුවන් පුරුදුනොත් එහෙම ටික ටික නේද? එහෙමයි ස්වාමීනි. එච්චර ඕනේ උදේ විනාඩි 5ක් පුරුදු වෙනවා. දැන් මේක පාට මේක කරන්න නෙමෙයි හොඳ. දැන් මේ ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාව ගැන සම්මා සම්බුදුගේ ගුණය ගැන හිත පහදවගෙන මේකේ පරම සත්‍ය පිළිබඳව තමන් තීරුම් අරගෙන තමන් උදේට විනාඩි 5ක් සක්මන් කරනවා. එහෙමයි ස්වාමීනි. තමන් ඉන්න කාමරේ එහාට මෙහාට යනවා පොඩ්ඩක්. එහෙමයි. බුදු ගුණයක් හරි මෛත්‍රියක් හරි තමන්ගේ ඉරියාපත වලට සිහි පිහිටවගෙන හරි. හවස්වරු විනාඩි 5ක් සක්මන් කරනවා. මේ පුරුදු නැති කෙනාට ඉස්සෙල්ලම කියන්නේ. එහෙමයි. එයාට නිින්දට යන්න ඉස්සෙල්ලා විනාඩි 5ක් සක්මන් කරනවා. ඒතර ඔය කාලයක් ගියාට පස්සේ විනාඩි 10ට හදාගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. මේක පැය ගණන් එක පාට කරන්න හිටියොත් එහෙම කෙරෙන්නේ නැහැ. කෙරෙන්නේ නැහැ ඒක. තේරෙනවද? එහෙමයි. ඕනම දෙයක් අපි ඉස්සෙල්ලා පොඩ කරන්න ඕන. භාවනාව වාඩිලා භාවනාවක් නෙත් එහෙමයි. ඕන අපි මොකද හිත කියන එක අපිට එකපාරට මෙල්ල කරන්න බෑ. ඒක මේ හිත මෙල්ල කරන්න ඕන මේ හිත සතුටින් තියලා තමයි මෙල්ල කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. ළමයිගෙන් උනත් එහෙමනේ වැඩක් ගන්නකොට ඒ ළමයි සතුටු කරවන්න ඕනේ වැඩ ගන්න. එහෙමයි. දැන් සමහර ළමයි සමහර දෙමාපියන් හරි ප්‍රායෝගිකයි. මේ පාඩම් කරලා ටිකක් වෙලා ගියාට පස්සේ හරි කමන්නේ ටීවී එක පොඩ්ඩක් බලන්න. පොඩ සෙල්ලම් කරලා ඉන්න. ඒ ළමයි සතුටු වෙන්න පොඩ්ඩක් දෙනවා මොකක් හරි. එහෙමයි. ඊට පස්සේ කළා ආයෙ මොන හරි වැඩ ඊට පස්සේ ආයෙ දෙනවා වැඩක් එයාට. මේ මේක කරන්න. අන්න එහෙම අපිත් එහෙම තමයි. මේ හිත සතුටු කර තමයි අපි කුසල සම්පatti උපදින්නවා. දුකසේම කුසල සම්පatti උපදින්න ගියොත් එහෙම මොකද වෙන්නේ? කාලයක් යනකොට අත්හැරලා දානවා. එහෙමයි. කැමති නෑ හිත.
ඊට වඩා හොඳයි මේ ඉෂ්ඨකාන්ත මනාප මේ කාමයේ අනුභව කළ සූසේ ඉන්න කීට වඩා හොඳයි කියලා මොකද වෙන්නේ? ඒවත් එක පැටලෙනවා ඊට පස්සේ. එහෙමයි. වෙන්නේ නැද්ද ඔක? හරි වෙනවා. ඊළඟට තමයි විස්තර කරනවා අසමය සමය කියලා සූත්‍රයක් තියෙනවා. මහන්නි පදම් වීර්ය කිරීමට මේ නොකාලයන් 5ක් තියෙනවා ගැන. කාලයන් ඕන 5ක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. මේ කාලේ මේ පහේ පදම් වීර්ය කරන්න ගියොත් මොකද වෙන්නේ? අසාර්ථකයි. එහෙමයි. අසාර්ථකයි. මොකද්ද මේ කාලයන් 5 මහණෙනි? ඔන්න ජරා ජීර්ණ වෙනවා කියන. ජරාවෙන් මඩිනාලද්දී වේ කියන. මහණි පදම් වීර්යයට මේ කාලේ නෙමෙයි කියන. එහෙමයි. දැක්කනේ. කියන්නේ බොහෝ ජරා ජීර්ණ වෙච්ච අයට පදම් වීර්ය ඔරොත්තු දෙන්නේ නැහැ. කලාතුරකින් සසරේ පිම්පිරුවා ඉන්නෝ නැත්තේ නේ. එහෙමයි. පංචවග්ගීය භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ හොඳට මේ විමසලා බලනකොට අවුරුදු 55ට වගේ අය උත්තමයි. එහෙමයි. ඒ කට්ටිය. මොකද ඒකට හේතුව දැන් අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් කියලා කියන්නේ බෝසතාණන් වහන්සේ ඉපදිච්ච දවසේ මේ ගීගී අතහැරලා හිටපු කෙනෙක් නේ. එහෙමයි. අනාවැක් කියනා. එහෙමයි. ඒතර කියන්නේ අවුරුදු ඒ කාලේ අපි හිතමු 20ක කෙනෙක් කියලා. 20යි බෝසතාණන් වහන්සේ සම්බුදු වුණේ එතකොට 35. එහෙමයි. 20යි 35 55. එහෙමයි. සරල විදිහට බලනකොට. ඒතර අනික් කට්ටිය ගත්තොත් එහෙම එතකොට ඒ කට්ටියගෙත් යහ සමාන වයසක් තිබිලා තියෙනවා. එහෙමයි. ආන්න ඒක. ඒතර ඒත් මේ අවුරුදු මේ ඒ අසාමාන්‍යයි. සංසාරිතින් පින්පුරාගෙන ආපුවයිනේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ජරා ජීර්ණ වුණාට පස්සේ ජරාවෙන් මැඩගත්තට පස්සේ පුරුදු නැති කෙනෙකුට එක පාට පටන් ගැනීම කියන එක සාර්ථක නෑ ඇත්තට. ඒකයි දැන් මේක තරුණ කාලේ ඉඳලාම සීල් රකින්නවා කියන එක බණ අහනවා කියන එක දන් දෙනවා කියන එක තරුණ කාලේ ඉඳලම කරන්න ඕන. අඩු ගන්න එච්චර ඕනේ නෑ. දැන් දන් දීලා පුරුදු නැති අය වයසට ගියන් සීල් ගන්න යනෝනේ. එහෙමයි. නමුත් කිසි දෙයක් අතහරින්න කැමති නෑනේ. දන් දෙන්න බෑ. දැන් කරාබ් කුට්ටන් දෙක තියාගෙන මර අත්තරම් බරු ටික තියාගෙන අර කල්මරියස්සේ රිදි පොට්ටු මික් ගැට ගහලා ඔහි තියාගෙන ඉන්නවා. එහෙමයි ස්වාමීනි. දාන්නෙත් නෑ. වැඩකුත් නෑ. දෙන්න කැමතිත් නෑ. එහෙම නැද්ද? එහේ. දැන් බලන්න කාලයත් දන් දීලා පුරුදු කෙනාට කිව්වොත් එහෙම කොහොමද අතහැරලා මොනවා හරි කරන්න කියලා සමහරට දැන් ඊට පස්සේ ආව ජීවත් වෙලා ඉන්න කාලය ඒක මොකක් හරි බුදුරජාණන් වහන්සේ උදෙසා මොනවා හරි දෙයක් කරන්න අතහරින්න ඕන. එහෙමයි. නැත්තම් ඒවත් අපි තුමු විකුණලි කරලා ලොකු දානයක් දෙන්න. දරියා ඉන්න කාලේ ඇස් දෙකෙන් සතුට වෙන දෙයක් එයා කරගන්න ඕන. නමුත් ඒ හිම දෙයක්වත් කරගන්න බෑ සමහර අයට. දැක්ක නේද? ඒ වීරිය නෑ. හිත හදාගන්න බෑ. තවද මහන්නේ ඔන්න ඉන්නවා කියන රෝගී වෙනවා කියනවා. රෝගේ මඩනාලද්දී වී පදම් වීරියට මේක කාලය නෙවෙයි කියනවා. බොහෝ රෝගාබාධාවට පස්සේ වීරි කරන්න බෑ. එහෙමයි. දුර්භික්ෂයක් ඇති වෙනවා කියනවා. වගාවන් වෙනසිලා යනවා කියනවා. ආහාර සොයා ගැනීමට අපහසුයි කියනවා. පාත්‍රය අරගෙන පිඬුසිගා වැඩියත් යැපෙන්න බොහෝම දුෂ්කරයි කියනවා. පදම් වීරයට සුදුසු කාල නෙවෙයි කියනවා. එහෙමයි. එතකොට එයා මහන්සි වෙන්නේ නැතුව සැහැල්ලුවෙන් ඉන්න ඕන කාලේ එතකොට. ඒ ඉතින් ආහාර හැමතැනම නැහැනේ. එහෙමයි. තියෙන කායික ශක්තියත් ඒතර වැය කරගෙන විනාශ කරගෙන වැඩක් නැහැ. එහෙමයි ස්වාමීනි. පදම් වීරි කරන්න බෑ කියන තොරේ කාලේ. ආහාර ලැබෙන්නේ නැහැ නේ හොඳට. ඊළඟට කියනවා බයක් ඇති වෙච්ච වෙලා තියෙනවා කියන කොහොමද? සොර සතුරන්ගෙන් බය හට අරගෙන දුර්භික්ෂ දැන් ඇවිල්ලා මේ පේන කොරෝනා රෝගය ඇවිල්ලා බය ඇති වෙලා. ඒතර මොකද වෙන්නේ? බිය හේතුවෙන් රථයන්ට නැගී ජනපද වැසියෝ රැකවරණය සොයා හරේ මේ දුවන කාලයක් එනවා කියනවා. ඒතර මොකද වෙන්නේ? පදම් වීර සුසු කාල නෙවෙයි කියනවා. දැන් බලන්න අඟුලිමාල මිනිස්සු මරාගෙන යනකොට මේ ප්‍රදේශවල මිනිස්සු තමන්ගේ බඩු බාහිර ආදී ගැල්ල පටවගෙන ගම්නියංගම් මාරු කළා කියනවනේ. එහෙමයි ස්වාමීනි. ඒ කාලේ පදම් වීර කරන්න බෑ. ඒ බය හැමතිස්සෙම තියෙනවනේ කොයි වෙලාවෙ අපිව මරයිද දන්නේ නැහැ කියලා අදහස් තියෙනවනේ. එහෙමයි. ඒතර හරියන්නේ නැහැ. සිහිය පිටවන්න බෑ. එහෙමයි. තවද මහන්නේ ඊළඟ කාරණේ සංඝයා බිඳුනේ වේ කියන. බේද බින්න වෙලා ඉන්න සංඝයා. එහෙමයි. ආකල්ප වශයෙන් දෘෂ්ටි වශයෙන් දැන් අද වෙනකොට නිකාය වශයෙන් බෙදලා ඉන්නේ මේක හොඳටම. එහෙමයි. දැන් ඊට ධර්ම දේශනාවක් ගත්තම මේ කොච්චර දැන් අදහස් තියෙනවද බලන්නකෝ. එකම චතුරාර්ය සත්‍යයට අර්ථකථන කොච්චර තියෙනවද? එහෙමයි ස්වාමීනි. ඒක මොකද වෙන්නේ ධර්ම අවබෝධයට ලේසිද? ලේසි නෑ ඒකට.
දැන් මිනිස්සු බලනවා මේකේ මොකක්ද හරි මොන බණද හරි. එහෙමයි. අරකේ බණ තියෙනවා මේකේ බණ තියෙනවා YouTube channel තියෙනවා social media තියෙනවා. හැම එකේම විවිධ බණ කියනවා. හරි රහත් වෙලා කියනවා. මෙහි බුදු වෙලා කියනවා. මෙහි මාර්ගඵල ලැබුවා කියනවා. එහෙමයි. මෙහි භාගතුන් ලංකාවේ පුදුනා කියනවා. ඊට පස්සේ දැන් ඔහොම ප්‍රශ්න ගොඩක් කෙනෙකුට මිනිස්සු මොකද වෙන්නේ හැම පැත්තටම කොටු වෙලා මුලා වෙලා යනවා. අද යුගයේ හිම කාලයක් දැන් මේ තියෙන්නේ. එහෙමයි. සංඝයා ભેද බින්නු කල්ලි එකිනෙකාට ආක්‍රෝෂ කරගන්නවා කියනවා. එකිනෙකාට තර්ජන කරගන්නවා කියනවා. විරුද්ධ වෙනවා කියනවා. ජනයා පිරිවරන්නා හු වෙනවා. එකිනෙක කොටස් වලට ජනයා පිරිවරාගෙන ඉන්නේ ඊට පස්සේ. එහෙමයි. ඒ හැම එකටම ජනයා බෙදලා ඉන්නේ ජනයත් ඊට පස්සේ. එකිනෙකාට හෙලා බැහැර කරන්නා හු වෙති කියනවා. හිලා නොපැහැදුනුවන් තවත් නොපැහැදී යති කියනවා. පැහැදුණු අය මොකද වෙන්නේ? ඇතැම් කෙනෙක් වෙනස් වී යති කියනවා. මහන්නේ මේක පදම් වීරයට කාලයක් නෙවෙයි කියනවා. එහෙමයි ස්වාමීනි. ඒතර අර කාලගෝට්ටි සංසිඳවන්න ඊවට ඊට පස්සේ මේ අධර්මවාදී මතාවන් ඕවා සංසිඳවන්න ඊවට කරුණු කියන්නේ යරින්න ඕවට දේවල් හිතා ඉන්න යරින්න තමන්ගේ මනස දමනය කරගන්න ප්‍රඥාව දියුණු කරගන්න ශ්‍රද්ධාව දියුණු කරගන්න එහෙමයි. ඒකට හිත පිහිටන්නේ. එහෙමයි. හරි පුදුමයි ඒක. ස්වාමීනි මේ මොනතරම් කාරණා නිසා ඒ අවස්ථාව මම බලන්න දැන් මේව කොච්චර ඒකට කල්පනා කළා තව ඉස්සරහට මේ බුද්ධ ශාසනය තව වියසන කොච්චර එනවද? එහෙමයි. තාම දැන් බටහිර බලපෑම් යුරෝපීය බලපෑම් දැන් තිබිච්ච කාලේ බලන්න හොඳටම මේක සම්පූර්ණ නැති වෙලා ගිහිල්ලා නේ දැන් මේ ආයෙ පටන් ගත්තේ මේ. එහෙමයි ස්වාමීනි. චෛත්‍යයක්වත් තිබුණේ නැහැ නේ. ඊපෙද මට රුවන්වැලිසෑය ෆොටෝ ටිකක් හම්බුණා. හිතා ගන්න බෑ හොඳටම වල් වැදිලා. එහෙමයි ස්වාමීනි. රුවන්වැලිසෑයේ තිබුණේ කොත විතරයි තිබුණේ. පේන්නේ. තනිකර පස් කන්ද ගස් එක්ක 1902. එහෙමයි ගත්ත ෆොටෝ එකක්. 1902. එහෙමයි. දැන් ඊතර මේ 2000 දැන් මේ 21. දැන් මේ එතකොට මේ මේ වෙනකොට තමයි දැන් උණු යාන්තම් මේ යථා තත්ත්වයටපත් කළා වන්දනා කරන මට්ටමටපත් වෙලා තියෙන්නේ. ඒතර ඒ කාලෙනකොට සංඝයා කෙසේ සිටින්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. මොන තිරුවන් සරණක්ද එතකොට? එහෙමයි. අරාජික වෙලා ගියා. දෙට්ටම විනාශ වෙලා තිබුණා. එහෙමයි. අපිට හිතා ගන්න බෑ මෙහිමුවත් පිරිත් ටිකක් කියාගෙන මේ දානයක් දීගෙන එහෙම ඉන්න වාසනාවක් තිබුණේ නැහැ ඒ කාලේ. එහෙමයි ස්වාමීනි. දැන් ඉස්සරහට මේ බටහිර බලපෑම් ඉස්සරහට ලංකාවෙම අන්‍යාගමික බලපෑම් වලින් ඔය විනාශ වෙනවා. එහෙමයි. ඒ මතක නැද්ද කාලයක් අර කඩු මේ අමෝරාගෙන හදාගෙන හිටියර හම්බුනේ ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. දැක්කේ නැද්ද? ඒතර ඔය ඉස්සරහට දැන් කොහොමද ඔය ඉස්සරහට එළියට එනකොට? ආන් ඒකයි. ඊළඟ කියන මහණෙනි පදම් වීරි කිරීමට කාල 5ක් තියෙනවා කියන මොකද්ද? සොඳුරු තරුණ විය කියලා කියන්නේ පදම් වීරයට කාලය කියන. කලු කෙස් තියෙන කාලේ සොඳුරු යෞවන වයසින් යුක්ත වූ පළමු වයසේ ඉන්න කාලේ ඕම් පදම් වීරයට සුදුසුයි කියන. ඕන දෙයක් දරා ගන්න පුළුවන් කාලේ. එහෙමයි. තවද මහන්නේ අල්පාබාධයි කියන අල්ප රෝග සහිතයි කියන. සමව දිරවන සීතත් නෝ උෂ්ණත් වූ හොඳට පදම් වීරයට ඔරොත්තු දෙන ආකාරي ග්‍රහණයකින් යුක්තයි කියන. පදම් වීරයට දෙවෙනි සුදුසුකමයි කියන. සුදුසු කාලයයි කියන. එහෙනම් අපේ වයස යන්න වෙන අපිට තේරෙනවා මේ අපේ ආහාර මාර්ගයේ සමෝ දිරවන ගතිය මොකද නැති වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. ඒකත් එක්ක තමයි කොලෙස්ටරෝල් ඩයබටික් ඔය ආබාධ ඔක්කොම එන්නේ ඒකත් එක්ක ඒකට. මේ සමෝ දිරවන ස්වභාවය නැති වෙලා ගියාට පස්සේ. තවද මහන්නේ සුභික්ෂ ඒ කියන්නේ දුර්භික්ෂ කාලේ මේ දුර්භික්ෂ නැති කාලයක් එනවා කියනවා. හොඳට වගාවන් සරු වෙලා ආහාර පාන හොඳට සොයා ගන්න පුළුවන්. පාත්‍රය අරගෙන පින්ඩ පාත වැඩියත් හොඳට පහසුවෙන් යැපෙන්න පුළුවන් කාලයක් වෙනවා කියනවා. ඒ කාලේ පදම් වීරයට හොඳයි කියනවා. ඊළඟට මිනිස්සු සමගිව සතුටින් වාද විවාද නොකරමින් කිරීදියා එකතුනා වගේ ඉන්න කාලයක් තියෙනවා කියනවා. එහෙමයි. ඒතර මේ මිහිඳු මහරහතන් වහන්සේ කාලේ කියලා කියන්නේ අන්නේ කාලේ. එහෙමයි. භාගතුන් වහන්සේ හිටපු කාලේ කියලා කියන්නේ ඒ කාලේ. එහෙමයි. එන සම්බුද්ධ ශාසනයේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනොම් පාල අවුරුදු 1000ක් දක්වා මෙන්න මේ සුන්දර පරිසරය තිබිලා තියෙනවා. එහෙමයි. 1000න් පස්සේ ඒක විනාශ වුණා. දැන් මේ යුග මේ දැන් මේ කාරණා ඔක්කොම තියෙන තැන මේ තියෙන්නේ. මේව නෑ. හරි ලස්සනයි මේ දැන් අසමේ සමේ සූත්‍රය ඊළඟට පදම් වීරයට සුසු කාරණා හරි වැදගත් මේවා. ඒතර අපිට තේරෙනවා මේ වගේ යුගයේ කොච්චර උපක්‍රමශීලීව නුවණ පාවිච්චි කළා මේ තමන් මේ නිහතමානීව නිස්සබ්දව තමන්ගේ මාර්ගෙ ඩිංග මේ නිවන් මාර්ගට බීජ හදා ගන්න ඕනද? එහෙමයි ස්වාමීනි. ආන් ඒකයි.
තවද මහණෙනි මේ ඊට පස්සේ විස්තර කරනවා සංඝයා සමග සිටින කාල තියෙනවා කියන. සමගියෙන්ම සතුටු වෙන වාද විවාද කරන්නේ නැති එක අරමුණම උදෙසා සුවසේ වසන කට්ටිය. එකම අරමුණ උදෙසා. මහණි සංඝයා සමග සිටින කල්ලි එකිනෙකාට ආක්‍රෝෂ නොකරන කල්ලි එකිනෙකාට තර්ජනය නොකරන කල්ලි එකිනෙකාට විරුද්ධ ජනයා නැති කල්ලි එහෙමයි. දැන් මෙතන වෙලා තියෙන මොකද කල්ලි ගැහිලා ඒ අයට විරුද්ධ ජනයා ඉන්නවා ඊට පස්සේ. එහෙමනේ ඉන්නේ. එහෙමයි. පිරිස් පිරිවරාගෙන අර හැම කොණ්ඩායමටම පිරිස් පිරිවරාගෙන ඉන්නවා. ඊට පස්සේ අර ඔක්කොම එකතු වෙලා අසමකම් ඊට පස්සේ. වාද විවාද. එහෙමයි. එකිනෙකාට හෙලා බැහැර නොකරන කල්ලි එහිලා නොපැහැදුනුවන් පැහැදී යති පහන් වූ වඩා පැහැදී යති මේක පදම් වීරයට සුදුසු කාලයයි කියන. ඒතර බලන්න පදම් වීරයට සුදුසු නොවන කාල පහකුත් තියෙනවා සුදුසු කාල පහකුත් තියෙනවා. එහෙනම් අපිට තේරුම් ගන්න ඕනේ දැන් මේ කරුණ අනුව මේ යුගය කියන්නේ මොන වගේ කාලයක්ද කියලා. එහෙමයි. ඉතින් මේ කරුණ පහම වගේ බොහොම මේ තමන්ගේ ජීවිතේට දැන් බලන්න මේ සංඝයා ભેද බින්න වෙලා බය තැති ගැනීම ඇති කරවන හැමතිස්සෙම ව්‍යසන දුර්භික්ෂ මේ හැමදේම තියෙනවානේ රෝග බහුල. එහෙමයි ස්වාමීනි. තරුණ වුණත් නිකන් ජරා ජීර්ණ වගේ ශරීර තියෙන. එහෙම දැන් තියෙන කට්ටිය බලන්න. එහෙමයි. දැන් අද ඉන්න සාමාන්‍යයෙන් වයස මේ 60 70 අයට තියෙන කායික ආබාධ මේ තරුණ අවුරුදු 10 12 අයට තියෙනවා දැන් 20 අයට. එහෙමයි ස්වාමීනි. නැද්ද බලන්න. එහෙයි. හරි පුදුමයි ඒක. කායවල වශයෙන් වයසින් ගත්තට අඩු වුණාට කයේ ස්වභාවය ගත්තට පස්සේ බොහෝ එකට වියපත් වෙලා. එහෙමයි. ඒ නිසා මේ වගේ යුගයක මෙවන් ආකාරයකින් හරි ධර්මයෙන් අනුග්‍රහයක් ලබන්න ලැබීම මහා දුර්ලභයි. අති දුර්ලභයි. අති දුෂ්කර වෙලාවක අති දුර්ලභ වෙලාවක ඒක මේ සුදුසු කාලයන් ඉක්මවාගේ කාලයක මෙවන් අනුග්‍රහයකින් දෙව් මිනිස් ලෝකයාට මේ ධර්ම දාහණයෙන් අනුග්‍රහ කරගන්න ලැබුණා. ඒ වගේ උදාාර පුණ්‍ය සම්පත්තියක් රැස් කරගන්න ලැබුණා කියලා සතුටු වෙන්න. ඉතින් මේ රැස්ුණු උදාාර පින සසර පුරාම කුසල් සිතින් අකුසල් බැහැර කරමින් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබමින් වාසය කරමින් සසර දුක් දුරු කර ගැනීම පිණිස මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාාර ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් පෙන්වා වදාළ ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වේලාව උදා වී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 16/21 කනුව ගිරිතලේ පදිංචි පින්වත් WG මැණිකී මහත්මිය ඇතුළු පිරිස ඒක රාශී වෙලා සුජීවත සිටින WG මැණිකී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට දුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ කල්යාණ මිත්‍ර සම්පත්තිය ප්‍රාර්ථනා කරන අදහසින් තමයි වගේම දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා කියන අදහසින් තමයි මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කළා උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. සක්දේවිඳුන් විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන් සිම්පත් දෙවිවරු ඒ වගේම සුමන සමන් දෙවි රාජයා ආලවක දෙවියන් ජනවසඹ දෙවියන් මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. මේ පුණ්‍ය භූමියේ සුරකින සියලු දෙවිවරු ශ්‍රී මහා බෝරජානන් වහන්සේලා ධාතුන් වහන්සේ සුරකින සියලු දෙවිවරු සම්බුදු සසුන ගැන පහන් සිත් උපදවාගෙන සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරත්නෙට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා.
නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්මාවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය මිය පරලෝකීය WG පෑලිස් මහත්මයාට, ඒ වගේම මිය පරලෝකීය දෙමව්පියන්ට, WG මැණිකී මහත්මිය නමින් මිය පරලෝකීය දෙමව්පියන්ටත්, ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ජී මැණිකී මහත්මියට, ඒ වගේම දුවා දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රියානි දියණියට, කුලරත්න බෑනාට, සුනිල් පුතණුවන්ට, ඉෂානි සහ නදීෂා යන මිනිපිරියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. මාසික ශ්‍රද්ධා ධර්ම දාන සීල සමාජික සමාජිකාවන්ට, ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, පින්බර දෙමව්පියන්ටත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්මාවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අදත් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාාර ශ්‍රී සද්ධර්මයේ පහදා වදාලා ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සැදැහැති දායකත්වයේ දරන්නට යෙදුන අංක 16න් 21 කනුව ගිරිතලේ පදිංචි පින්වත් WG මැණිකී මහත්මිය ප්‍රධාන ඒ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම ජීවිතයට රැස් කරගන්න 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා ඊටාම දයාවෙන් අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයෙන් ජීවිතය සකස් කරගන්නට අප්‍රමාදීව කටයුතු කරන්න තියෙන මේ අවස්ථාව පිළිබඳව ජාතියේ සිත උනන්දු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත ඔබ මුණ ගැහෙන්න. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.